समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्क मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමාධින් භික්ඛවේ භාවේත සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති තී ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වත්නි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි ආගමික අංශයේ මගින් දායක පින්වත්තුන්ගේ අනුග්‍රහය මත විසුවා හරිනු ලබන අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි පින්වතුන් සූදානම් වී සිටින්නේ. ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කිරීම අපේ ජීවිතේ ඊ타ත්ම උතුම් අවස්ථාවක්. ධර්මයේ ශ්‍රවණය වෙන විට හොඳ චිත්ත ඒකාග්‍රතාවකින් යුක්තව නුවණින් යුක්තව ශ්‍රවණී කිරීමෙන් අපට නියමිත අවබෝධය ලබා ගැනීමට හැකි වෙනවා. අද ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් මේ පින්වතුන්ට මතක් කළේ සංයුක්ත නිකායේ වේදනා සංයුත්තේහි ඡල වග්ගේ සමාධි සූත්‍රයේහි ශ්‍රී මුක පාඨයක්. සමාධින් භික්ඛවේ භාවේත මහණෙනි සමාධිය වඩව්. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. මහණෙනි සමාධි ගත මහණතෙමේ තත්තුසේ දනි. මෙහි අදහසයි. සාමාන්‍ය සිතක ස්වභාවය එකක් නැර එකක් අරමුණු කෙරෙහි විසිරෙන ගතියයි. චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්ත වූ එකඟතාවයක් අපට ඇති වෙනවා නම් ධර්ම ශ්‍රවණය කිරීමට පමණක්ම නෙමෙයි ජීවිතෙහි අනිකුත් කාර්යයන් කෙරෙහි මේ එකඟතාවය ගා උපකාර වෙනවා වටිනවා. හිතේ එකඟ වෙන ආකාරය අපි තේරුම් ගත්තොත් මේ කාරණේ අපට ඊටාම පහසු වෙනවා. හිතෙහි බියක් තරහක් රාගික හැඟීමක් අධික සතුටක් පහළ වෙන වෙලාවෙහි ලක්ෂණයක් තමයි ආස්වාස ප්‍රස්වාසය දීර්ඝ වීම. සිත සංසුන් වීමේ ලක්ෂණයක් තමයි
ආස්වාස ප්‍රාස්වාසයේ කෙටිවීම. මේ කරුණින් අපිට පේනවා පහළ වෙන හිතත් ආස්වාස ප්‍රාස්වාසයත් ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. ආස්වාස වාතය ලේ ධාතුවට සංයෝගව උණුසුම සහ ඇතිවෙන ශක්තිය රූප ධර්මයේ ශක්තිය ප්‍රත්‍ය වෙනවා, හේතු වෙනවා සිතුවිලි ආහිත හටගන්න. සිතුවිලි ආහිත හරහා තමයි ලෝකේ දකින්නේ. මේ නිසා රූප ධර්මයක් සිතුවිලි ආහිතත් අන්‍යෝන්‍යව එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. පරිගණකයක විදුලිය සපයනකොට දත්ත රඳවන්න පුළුවන්කමක් තියෙනවා. නැවත විදුලිය ලබා දෙන විට රැඳ වූ දත්තයන් ක්‍රියා වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වාගේ හිතට යමක් එකතු වෙලා තැහැරුණට පස්සේ නැවත සිහි ගැන්වෙන්න හේතුවක් යෙදෙනවා. එසේ ඇතිවෙන හේතු නැවත ආස්වාස වාතයේ මුල් කොට ශක්තිය ලැබෙනකොට සිහියට නැගිලා දැන ගැනීම ඇති වෙනවා. මේ දැන ගැනීම හරහා තමයි ආස්වාස ප්‍රස්වාස වාතයේ දෙස හෝ දැකීම වෙන්නේ. මේ කාරණය අපට තේරුණාම යම් පින්නෙතුකට නිදහස් අවස්ථාවක පුළුවන්කමක් තියෙනවා මනෝ විඥානයේ මුල් කොට සැප වේදනාව දුක් වේදනාව ඇති වෙන අවස්ථාවට ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝතාවයේ දෙස නුවණින් යුක්තව බලන්න. ඒ දැකීමත් සමග සිත සංසුන් වෙන නිසා උපේක්ෂා සහගත වෙන නිසා ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි වෙනවා. උපේක්ඛාවේදී හිත සංසුන් වෙන්න ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන නොදැනෙන තරමට සිවුම් වෙන්න නොයෙක් අරමුණු කෙරෙහි විසිර ගියා වූ චිත්තය යම් ඒකාග්‍රතාවයකට පත් වෙනවා. මෙය කුසල සිතෙහි එකඟතාවේ නමින් හඳුන්වන්නට පුළුවන්. මේ අවස්ථාව වෙනකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් යටපත් වෙලා ධානාංගේ ඉදිරිපත් වෙනවා. මෙන්න මේ එකඟෝ හිත භාග්‍යවතුන් වහන්සේ අපට වදාarලා තියෙනවා මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාහිත මහණතෙමේ තතුසේ දකි කියලා. යථාර්ථය ඇත්ත ඇති හැටියට තතුසේ දකි. ඒ දැකීම ඇති වෙන්න විසුරුණු සිතකින් බෑ. ඒ නිසා තමයි අනුපූර්ව ප්‍රතිපදාවෙහි සීල සමාධි ප්‍රඥා කියලා වදාarලා තියෙන්නේ. සීලයෙන් තදංග වශයෙන් ක්ලේශ ධර්මයන් යටපත් කරනවා. මේ සමාධියෙන්
විස්කම්බනයක් කරනවා. සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්න ක්ලේශ ධර්මයන් සමුච්ඡේද ප්‍රහාණය වෙන්න ප්‍රඥාව වඩන්න ඕනේ. මේ ප්‍රඥාව වැඩිම ගැන භාග්‍යතුන් වහන්සේ වදාරනවා චිංච යතහ භූතං පජානාති කුමක් තතුසේ දනී දෙයක් මේ එකඟතාවෙන් කුමක්ද තතුසේ දැක ගන්නට අවශ්‍ය කරන්නේ චක්කුං අනිච්ඡන්ති යතහ භූතං පජානාති ඇස අනිත්‍යයි තතුසේ දනී රූපා අනිච්ඡාති යතහ භූතං පජානාති රූපයෝ අනිත්‍යයි තතුසේ දනී චක්කු විඥානං අනිච්ඡන්ති යතහ භූතං පජානාති චක්කු විඥානය අනිත්‍යයි තතුසේ දනී චක්කු සම්පස්සෝ අනිච්ඡෝති යතහ භූතං පජානාති චක්කු සම්පස්සය අනිත්‍යයි තතුසේ දනී යම් පිඳං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡන්ති යතහ භූතං පජානාති චක්කු සම්පස්සේ නිසා සැප හෝ දුක් හෝ සැපත් නොවූ දුකත් නොවූ යම් වේදනාවක් උපදීනම් එය අනිත්‍යයි තතුසේ දනී මෙන්න මේ යතහභූත දැකීම පිළිබඳවයි දැන් අපි පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට මේ කියපු වචන ටික සාරාංශ කරනකොට ඇස රූපය ඇසත් රූපයත් නිසා උපදින්නා වූ රූප දැනගන්නා හිත චක්කු විඥානය ඇසත් රූපයත් විඥානියත් නිසා හට ගන්නා වූ චක්කු සම්පස්සය පස්සපච්ච වේදනා චක්කු සම්පස්සේ නිසා සැප හෝ දුක් හෝ උපේක්ඛා හෝ වේදනා ඇති හැටිය තතුසේ දනී කියන වචනයයි වදාරලා තියෙන්නේ. ඉතින් එක කාරණයක් කියනකොට කනත් ශබ්දයක් නිසා නාසයත් ගන්ධයත් නිසා දිවත් රසයත් නිසා කයත් ස්පර්ශයත් නිසා මනසට පහළ වෙන ධම්ම නිසා හටගන්නා වූ ශබ්ද දැනගන්නා හිත ගන්ධ දැනගන්නා හිත රස දැනගන්නා හිත ස්පර්ශ දැනගන්නා හිත අරමුණු දැනගන්නා හිත තත්තුසේ දකි කියන කරුණත් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ. ඒ වගේම ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා වේදනා තතුසේ දනී කියන කරුණත් මෙතන පැහැදිලි වෙන්න ඕනේ. මෙසේ යතහභූත ඥාන දර්ශනයක් ඇති කරගන්නට හේතුව මොකක්ද? අපිට අවශ්‍යතාවය මොකක්ද කියලා අපි හිතුවොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඉඳින් ඇස කන දිව නාසය ශරීරයේ සිතෙහි ආස්වාදනයක් නොවී නම් සත්‍යෝ ඇසෙහි කනෙහි දිවෙහි නාසයේ ශරීරයේ මනසෙහි නොයලෙන්නාහ කියලා. මේ සත්‍යයේ ස්වභාවයක් තමයි ඇස කන දිව නාසය ශරීරයේ මනස මුල් කොට
පහළ වෙන සිතුවිලි වල ආස්වාදනය වීම. වින්දනය වීම. මේ ආස්වාදනයේ නොවී නම් සත්‍යෝ නොඇලෙනවා. සත්‍යයේ ඇලෙන ගතියක් තියෙන්නේ මේ ආස්වාදනය නිසායි. මහණෙනි ඉදින් එසෙහි කලිනෙහි දිවෙහි නාසයේ ශරීරයේ මනසෙහි ආස්වාදනය ආධිනවයක් නොවී නම් සත්‍යෝ මේ වින්දනයන් කෙරෙහි නොකලකිරෙන්නාහ. එහෙමනම් මේ ආධිනවයක් තියෙන නිසා තමයි සත්‍යෝ මේ වින්දනයන් කෙරෙහි කලකිරීමකටපත් වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහණෙනි ඉඳින් ඇසෙහි කනෙහි දිවෙහි නාසයේ කයෙහි මනසෙහි නිස්සරණයක් නොවී නම් සත්‍යෝ මේ වින්දනයන්ගෙන් නොමිදෙන්නාහ. මහණෙනි යම් හේකින් නිස්සරණයක් ඇද්ද එහින් සත්‍යෝ මේ වින්දනයන්ගෙන් මිදෙන්නාහ කියලා. අපි දැන් තෝරා ගන්නවා ආස්වාදනය මොකක්ද, ආධිනවේ මොකක්ද, නිස්සරණය මොකක්ද කියලා. මේ චක්කු ප්‍රසාදයේ මතට ආලෝකය ඇති විට වර්ණ සටහන් වල ප්‍රතිබිම්බ වැටෙනවා, ඡායාව වැටෙනවා. මේ ඡායාවක් වැටෙන විට මීට මුලින් හිතට එකතු වෙලා අතහැරිලා තියෙන ආකාරයක් සිහියට නැගෙනවා. ඒ අවස්ථාවට කියනවා මානසිකාරය කියලා. සිහියට නැගීම. මේ හේතු ප්‍රත්‍යයෙන් රූප දැනගන්නව හිත ඇති වෙනවා. මෙන්න මෙතන තමයි චක්කු විඥානය කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච පජ්ජති චක්කු විඥානං කියලා වදාරලා තියෙනවා. තින්නම් සංගති පාස්සෝ. මේ චක්කු ප්‍රසාදයට ඡායාව වැටෙනකොට සිහියට නැගීම නිසා චක්කු විඥානිහින් දැනගන්න ලැබෙන්නේ පෙනීම හා පෙනෙන දේ ගැනයි. එතන ස්පර්ශයක් වෙනවා. පස්ස පච්චය වේදනා. ස්ථාරම්මණයට කාරණේ ලැබෙනකොට සැප වේදනාව මෙතන ඇති වෙනවා. මේ විදිහට මේ සැප වේදනාව තණ්හා උපාදානින් ආස්වාදනය වෙනවා. දැන් බාහිර ලෝකේ ප්‍රියමනාප දෙයක් හම් වෙනකොට හොඳයි හොඳයි කියලා ආස්වාදනය වෙන්නේ ඔන්න ඔය විදිහට. සෝත ප්‍රසාදයට, ඒ කියන්නේ කණී ප්‍රසාදයට ශබ්ද කම්පන අවකාශය උදව්වෙන් හැපෙනවා. සෝත ප්‍රසාදයන් කම්පනයක් වෙනකොට ඊට අනුරූප සිහිවීමක් වෙනවා. කලින් භාවිතා වෙච්ච ආකාරයට. ශබ්ද දැනගැනීමේ හිත ඇති වෙනවා. සෝත විඥානි. ඒ සෝත විඥානිය තුලයි එහි මේ ප්‍රධානත්වය ඇහෙන කාරණේ. තින්නම් සංගති පාස්සෝ. පස්සපච්චා වේදනා. සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවෙහි තණ්හා උපාදානින් බොහෝ කොට ඇලෙනවා. ඒ ආකාරයේ භාවිතා වෙනවා. නාසයට ගන්ධ රූපේ අවකාශය උදව්වෙන් හැපෙනවා. ඒ ආරම්භය සිහිවීමක් වෙලා ගන්ධ සුවඳ දැනගන්නා හිත ඇති වෙලා
තණ්හා උපාදානය වෙනවා. දිවට රසය හැපෙනවා. ආපෝ ධාතුව නැමැති කටේ කෙල උදව් වෙනවා. ඒ අර්භය සිහිවීමක් වෙලා රස දැනගන්නා විට ජීවවා විඥානය ඇති වෙනවා. ඒ පිළිබඳව තණ්හා උපාදානයක් වෙනවා. කයට පොට්ටබ්බ රූප ස්පර්ශ රූප හැපෙනවා. කයට වඩා රළු දෙයක්. ඒ ආරම්භය මානසිකාරයේ පහළ වෙලා කාය විඥානය ඇති වෙලා ඇලීම ඇති වෙනවා. මේ රූප දැනගන්නා විට, ශබ්ද දැනගන්නා විට, ගන්ධ දැනගන්නා විට, රස දැනගන්නා විට, ස්පර්ශ දැනගන්නා විට ඇලීමකින් බැඳීමකින් අතහැරුණට පස්සේ නැවත සිහියට නැගෙන්න හේතුවක් වෙනවා. ඒ හේතුවක් වෙලා තියෙන නිසා තමයි නැවත නැවත රූප ආදී ආමු වෙනකොට අර සිහිවීම වෙලා දැන ගැනීම ඇති වෙන්නේ. හේතු නිසා ඵලය නිරෝධ වෙනවා. නමුත් බැඳෙන ඇලෙන තරමට හේතුවක් වෙනවා. මෙන්න මේ අවස්ථාව පස්ස වේදනා තණ්හා උපාදානි භාවිතා වුණාට පස්සේ උපාදාන පත්‍ය භව නැවත කර්ම රැස්වීමක් සිද්ධ වෙනවා. නැවතම ඇතිවීමට හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ආස්වාදනය වෙන්නේ. ඒ ආස්වාදනය වෙන වෙලාවට කායික වශයෙන් සුඛසහගත වින්දනය ඇති වෙනවා. ආස්වාදනය කරපු දේවල් වශයෙන් මානසික වශයෙන් මනෝවිඤ්ඤාණී සොම්නසට නැවත නැවතපත් වෙනවා. මේ ආස්වාදනීය ආධිනවේ මොකක්ද කියලා බැලුවොත් ළඟම තියෙන ආධිනවේ තමයි ආස්වාදනේ නොපවතින එක. මොනතරම් ආස්වාදනය කරලා බැලුවත් ආස්වාදනයේ සමග ඉන්න නැති එක. ආස්වාදනය කරන්නත් ආස්වාදනය වන රූපයත් ඒ දැනගන්නා වූ හිතත් නොපැවතීම ඊටාම කිට්ටුවෙන් තියෙන ආධිනවයක්. එපමණක් නෙමෙයි ඊළඟ ආධිනවය ආස්වාදනේ නොපැවතිලා ගියාට නැවත ආස්වාදනය කරන්න ඕන එකමක් හේතුවක් ඉතිරි කරලා ඊ ආස්වාදනේ නොපවතින්නේ. මේ නිසා ඒ අතෘප්තියෙන් නැවත නැවත ආස්වාදනය කරපු දේ ඉල්ලනවා. හිතට නැගෙනවා. නැගෙනකොට ඉන්ද්‍රියන් ඒ සඳහා යොදවනවා. ඒ තෘෂ්ණාවට එතන වහලෙක් වෙන්න වෙනවා. හිත සංසුන්ව තියන්න බෑ. මේකත් ආස්වාදනී තියෙන ආධිනවයක්. මේකට සරල උදාහරණයක් මතක් කළොත් කුඩා කාලේ යමෙක් බත්පැන් පාවිච්චි කරලා නොතිබුණු අවස්ථාවක් තියෙනවා. මත් වතුර පාවිච්චි කරලා නැහැ. යම් අවස්ථාවකදී යාළුවෙකුගේ කීමට හෝ උත්සව අවස්ථාවක යම් කෙනෙක් ඒ දේවල් කෙරෙහි සතුටු වෙනවා දැකලා හිතකට භාවිතා වෙනවා. වරක් භාවිතා වෙනවා. වරක් භාවිතා වුණත් ඒක අතහැරිලා යන්න පුළුවන්. නැවත වරක් භාවිතා වෙනවා. එම ආස්වාදනීය වෙන්න ආස්වාදනීය වෙච්ච වාරවල් නොපැවතී ගියාට ආස්වාදනය කරන්න ඕනෑකමක් හේතුවක් ඉතිරි වෙනවා. අන්නේ හේතුවෙන් දැන් ඉල්ලීමක් කරනවා එතන. දැන් බාහිර උදව්වක් ඕනේ නැහැ. අර භාවිතා වෙච්ච කරුණම ඉදිරිපත් වෙනවා. ඒකට වහලෙක් වෙනවා. ඒකත් ආධිනවයක්.
ක්‍රමෙන් මෙලොව වශයෙන් ධන හානි වෙනවා. සමාජයේ නොපිළිගත යුත්තේක් බවට පත් වෙනවා. වචනේ විශ්වාස නොකරනවා. අපකීර්ති එළඹෙනවා. ඒ වගේම ලෙඩ රෝග බහුල වෙනවා. ඒ මෙලොව වශයෙන් ආදීනව. ක්‍රමානුකූලව මුළු ජීවිතේම පවත්වන්නේ ඒ සඳහා වෙනවා. රක්ෂාවක් කරලා ආහාර සොයා සපයලා දීලා ඒ වගේම ශාරීරික පැවැත්මට අවශ්‍ය කරන්නා වූ පිරිසුදු කිරීම ආදී කටයුතු කිරීමෙන් ඒ දේවල් වල ඉලක්කයත් ආස්වාදනය කිරීම වෙනවා. හරියට කායික වශයෙන් පිළිකාවක් වැනි රෝගයක් ඇති වෙනකොට ගන්න ආහාර සියල්ලක්ම ඒ පෝෂණය කරනවා වාගේ. ඒකට වැය වෙනවා වාගේ. මුළු ජීවිත ක්‍රියා පද්ධතියම ආස්වාදනය සොයායෑමේ මුල් කොට තියෙනවා. මෙන්න මේකත් ආධිනවයක් වෙනවා. එක උදාහරණයක් අපි කියපුවාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාමයන් කෙරෙහි නැතුවම බැහැයි කියලා වහලෙක් බවට පත් වෙලා තියෙනවා නම් සිත තෘෂ්ණාවේ වහලෙක් නම් මෙන්න මේ ආධිනවයන්ට බඳුන් වෙලා වෙන්න වෙනවා. එකයි අනිත්‍යයි. ආස්වාදිනව පවතින අනිත්‍යයි. දුකයි. හිතෙහි සංසුන්කමක් නැහැ. දුකට හේතුව ආසාවයි. අවසාන වශයෙන් මේ තණ්හා උපාදානින් කර්ම රැස් වෙන්න භවගතිය ඇති වෙන්න භව පත්‍ය ජාති නැවත උපතක් ලබන්නත් මේ භව හේතු ප්‍රත්‍ය වෙනවා. එය ප්‍රේත ලෝකෙ උපත වෙන්න පුළුවන්. තිරිසන් ලෝකෙ උපත වෙන්න පුළුවන්. නිරි අපාය උපත වෙන්න පුළුවන්. ඒ කර්මානුරූපෝ ගතියට අනුවයි උපත. ඒ වගේම මේ ආදීනවෙහි එකම තැනකවත් ජාතියකින්, ජරාවකින්, ව්‍යාධියකින්, ශෝකයකින්, මරණයකින් මිදිලා නැහැ. ඒ හැම අවස්ථාවක්ම තමා සහ තමාගේ වශයෙන් හිතකට පවරා ගැනීමට වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ආදීනවේ බලන්න ඕනේ. නිස්සරණේ කියලා කියනකොට මේ ආස්වාදනයේ හැර දැමීම, ආස්වාදනයේ චන්දරාගයේ දුරලීම නුවණකින් වෙනවා නම් ආදීනවේ මේ මට්ටමට පහවි යනවා. මේ ආස්වාදනීය කෙරෙහි තියෙන චන්දරාගය නොත් ඒ ඇල්ම දුරලන්ඩ ප්‍රහාණය වෙන්න නිකම්ම බෑ. ඒ නිසා තමයි අර මුලින් මතක් කළේ ඇත්ත ඇති හැටියට යතහභූත වශයෙන් දැකිය යුතුයි කියලා. ඒ යතහභූත වශයෙන් ඉන්ද්‍රිය හයත්, ගෝචර හයත්, විඥානියත්, ස්පර්ශයත්, ස්පර්ශය නිසා හටගන්නා වූ සැප දුක් උපේක්ඛා කියන මේ වේදනාවත් ඇති හැටිය දැක්කොත් තමයි නිස්සරණයක් වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. සමත භාවනාවකින් හිත එකඟ කිරීමෙන් මේ බාහිර දේවල් වලින් වෙන්වීමක් තියෙනවා. නමුත් ඒක తాවකාලිකව විස්කම්බනී කිරීමක් පමණයි. ප්‍රඥාව මුල්ව
ඒ නැවත නැවත ඇති කරවන්නා වූ ගතිය අතහැරුණා නෙමෙයි එතන. ඒ නිසා මුලින් මතක් කරපු සත්‍ය දෙක අපිට පැහැදිලි වෙන්න ඕනේ. මොකද්ද දුකයි ආදීනවය දුකට හේතුව. ආස්වාදනේ නොපවතින්නේ නැවත නැවත ආස්වාදනය කරන්න හේතුවක් වෙලයි කියන කරුණ. ඒ නුවණ ඇතුව හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් ඊළඟට අපි බලනවා නිස්සරණිය ගැන. මේ ඉන්ද්‍රිය 6 යථාභූත වශයෙන් දැකිය යුතුයි. ඇස ගැන අපි කතා කරනකොට මේ ඇස ආරම්භයේම දෙමෝපියෝ ප්‍රත්‍ය කොට කර්ම ශක්තිය ප්‍රත්‍ය කොට ආරම්භ වූවා. බොහෝ කාලයක් බැලීමේ අවශ්‍යතාවය අත නොහැරුණු කොම ගතිය මුල් වෙලා ආරම්භ වුණා. මව් කුසේ ආරම්භ වූ තැන පටන්ම චක්කු ප්‍රසාදය ගැන කතා කරනකොට රූපාංශු නැති වෙනකොට මව් ගන්න හුස්ම ආහාර වලින් නැවත නැවත හැදෙනවා. නැති වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර හැදෙනවා. දිරන කොටස මව් ප්‍රත්‍ය කොටම බැහැර වෙනවා. මවගේ සම්බන්ධය අතහැරුණට පස්සේ මේ මොහොත දක්වාම ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවුනොත් ඇහැ කන දිව නාසය ශරීරයේ මනස පවතින්නේ නැහැ. වැය වෙන ආහාරය නැවත නැවත සපයා නොදුන්නොත් පවත්වන්න බෑ. ශරීරයේ දිරන කොටස නැවත නැවත පිරිසිදු නොකොලොත් පවත්වන්න බෑ. ඒ නිසා ඇහැ කන දිව නාසය ශරීරයේ පැවතෙන්නේ හේතු ප්‍රත්‍ය අනුවයි. එසේ පැවතුනත් යම් තැනක ආරම්භක ශක්තිය ආයු ශක්තිය අවසන් වෙනකොට නොපැවැත්ම වෙනවා. මේ ප්‍රසාද කියන කරුණ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වූ බව අවබෝධ වෙන්න ඕනේ. ඇහැට කනට දිවට නාසයට ශරීරයට හමු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් තියෙන දෙයක් නැති වෙනවා නෙමෙයි. හේතුවකින් හටගන්න දෙයක් නැති වෙනවා. මලක් උදාහරණයකට ගත්තොත් මල මුලින් නැහැ. හේතු නිසා හටගත්තා. පස, වතුර, හිරු එළිය, හුළඟ, අදාළ බීජ න්‍යාය හේතු යෙදෙනකොට හේතු නසාගෙන හේතු වැය කරගෙන මල කියන ස්වභාවය ඇති වෙනවා. උච්ඡේදයකට නොපැමිණෙනවා හටගන්න හේතුනි පැහැදිලි නිසා. නැති බවක් කිව්වේ නැහැ. සාස්වතය කියන ඇති බවක් කියන්නේ නැහැ. හටගත්ත දේ නැසෙන බවක් පේනවා. නැවත හේතු යෙදුනොත් හටගන්නවා කලින් අවස්ථාව නෙමෙයි. එහෙමනම් හේතුඵල නිරෝධයක් පැහැදිලි වෙන්න ඕනේ. රූපේ යථාර්ථය දකිනකොට චක්කු ප්‍රසාදය හේතුප්‍රත්‍යයෙන් හටගත් ඵලයක්, හමු වෙන ගෝචරයත් හේතුප්‍රත්‍යයෙන් හටගත් ඵලයක්, හේතුඵල නිරෝධයක් ඒ වගේ. ඒ ආරම්භය පහළ වෙන මානසිකාරයත් හේතුප්‍රත්‍යයටයි. කලින් හිතකට එකතු වෙලා තැහෙරුණු නිසා හේතුවක් වෙච්ච නිසා සිහියට නැගෙන්න ඒ නිසා සිහියට නැගෙනවා. ඒ සිහියට නැගෙන්න ආස්වාස වාතේ ප්‍රත්‍ය වෙනවා. මලකඳක වෙන්නේ නැහැ. මේ හේතු යෙදෙනකොට රූප දැනගන්නා හිතක් ඇති වෙනවා. චක්කු විඥානි. විඥානී කියන ඵලය අනිත්‍ය නිසා හේතු නිසා හට ගන්නවා නම් ඵලය නිට්ටය වෙන්නේ නැහැ. චක්කු විඥානියත් ඇතිව නැති වෙනවා.
මේ නිසා චක්කු සම්පස්සයක් වුණා නම් ස්පර්ශයක් වුණා නම් ස්පර්ශයද ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්පර්ශය නිසා සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ඛා වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාවත් ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. වියලි දෙකක් එකට ඇතුල් වුවොත් ස්පර්ශය නිසා ගිනි හට ගන්නවා. ඒ වියලි දෙක දෙපැත්තට කළොත් ගිනි නිවෙනවා. වාගේ හේතු නිසා මේ රූප දැන ගන්නා විට ස්පර්ශයේ වේදනාව ඇති වෙනවා. හේතු නොවෙනවා නම් ඒ දේ ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරය අපිට ඇස ගැන, කන ගැන, දිවන ගැන, නාසය ගැන, ශරීරය ගැන හොඳ එකඟ හිතකට දැකීමක් ඇති වෙන්න ඕනේ. ඒ නිසා නිස්සරණේදී යමක් තියනවා නොබලා ඉන්නවා කියන නිස්සරණයක් නෙමෙයි. ඇති හැටි දැකීමෙන් යොමු වෙන්න තැනක් නැති. දැන් කලින් භාවිතා වෙච්ච ආකාරයක් මනෝවිඤ්ඤාණයට ඉදිරිපත් වෙනවා නම් හොඳ සමාධි සිතකින් යුක්තව මම මුලින් මතක් කළා රූප ධර්මයේ ප්‍රත්‍ය කරගෙන ආස්වාස ධර්මයේ ප්‍රත්‍ය කරගෙන භාවිතා වෙච්ච ආකාරයන් මානස මුල් කොට සිහියට නැගෙන අරමුණු මනෝ විඥාණයෙන් දැනගන්න හැටි. එතන මනෝ විඥාණය තුලද ඒ මනෝ ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන සැප දුක් උපේක්ඛා කියන වේදනා හට ගන්න හැටි. හොඳ එකඟතාවයකින් යුක්තව ඒ දී පවා ඇතිව නැති වෙන ආකාරයකට සිහිය යොදුවොත් මේ ගතියවල වේගය ක්ලේශ ධර්මයන්ගේ වේගය සංසිඳී යනවා. ඒ සංසිඳීම ප්‍රඥාව මුල් කොට වෙන සමුච්ඡේද ප්‍රහාණයක් වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඉඳින් ඇසෙහි කනෙහි දිවෙහි නාසෙහි ශරීරෙහි මනසෙහි නිස්සරණයක් නොවී නම් මේක නොකල හැකි දෙයක් නම් සත්‍යෝ මේ කාරණේ මිදෙන්නේ නැහැ. නිස්සරණයක් තියෙන නිසා තමයි සත්‍යෝ මේ ඉන්ද්‍රියයන්ගෙන් මිදෙන්නේ කියලා. මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ මේ මිදීමක් අපට වදාරලා තියෙනවා. ක්ලේශුන්ගේ සංසිඳීමක් උපසමනය වීමක් වදාරලා තියෙනවා. ඒ දුකට හේතුව ආසාව අතහැරෙනකොට අනිත්‍ය දුක දැක්කා වගේම අනාත්ම අවබෝධය වෙනවා. අනාත්ම අවබෝධය වෙනවයි කියලා කියන්නේ මේකට අයිතිකාරයක් නැති බවක් පැහැදිලි වෙනවා. අයිතියක් කියන්න බෑ. දැන් මාරයාගේ අදහස තමා ඇස මාගේමයි. රූපේ මාගේමයි. චක්කු සම්පස්සේ මාගේමයි. චක්කු සම්පස්සේ නිසා හටගන්නා විඥානං ඡායතනේ මාගේමයි. විඥානයතනේ මගේ කියලා හට ගන්නකම නිසා මේ මරණේ මිදීමක් නැහැ. මායාවේ මිදීමක් නැහැ. නමුත් ඇස තමාගේ නොවන දෙයක් වශයෙන්, රූපේ තමාගේ නොවන දෙයක් වශයෙන්, චක්කු සම්පස්සේ තමාගේ නොවන දෙයක් වශයෙන්, චක්කු සම්පස්සය ඒ වගේම විඥාණය තමාගේ නොවන දෙයක් වශයෙන් දකිනකොට මරණයටපත් වෙන්න කෙනෙක් නෑ. මොකද ජීවත් වෙනවා කියන තැන හේතුඵල නිරෝධ දැකීමක් මිසක් කෙනෙක් පිළි අරගෙන නෑ. මේ නිසා මිදීමක් වෙනවා. මේ කාරණය නතුම්හාක සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ දුරු කරව. ඒ දුරු කරන ලද්දේ තොපට හිතසුව පිණිස පවතී කියලා. ඇස,
කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය විඥානයේ චක්කු සම්පස්සය සැප දුක් උපේක්ඛා වේදනා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන නිසා තොපගේ නොවේ. ඒ දුරු කරව කියලා. මේකට එක උදාහරණයක් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නනවා. උපමාවක්. මහණෙනි මේ ජේතවනාරාමෙහි මේ මහජානියෝ තන දර අතු කොළ හැරගෙන යනවා. දවනවා. කැමති දෙයක් කරගන්නවා. ඒ අවස්ථාවට ඔබලාට අදහසක් ඇති වෙනවද තමා ගෙනියනවා කියලා? එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙම හිතක් ඇති වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ කවරෙහිඳ ඒ ගෙනියන්නේ මම හෝ මගේ දෙයක් නොවේ. මහණෙනි එසේින්ම ඇස ඔබගේ නොවේ. ඒ කෙරෙහි තෘෂ්ණාව දුරු කරව. කන දිව නාසය ශරීරය මනස නුඹගේ නොවේ. ඒ කෙරෙහි තෘෂ්ණාව දුරු කරව. ඒ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ හිතට නැගෙනා වූ ධර්මය නුඹලාගේ නොවේ. ඒ කෙරෙහි තෘෂ්ණාව දුරු කරව. ඒ නිසා හටගන්නා වූ විඥානේ නුඹලාගේ නොවේ. සම්පස්සය සැප දුක් උපේක්ඛා වේදනා නුඹලාගේ නොවේ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරෝධ වෙන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා ඒ කෙරෙහි තියෙන ආසාව දුරු කරව. ඒ දුරු කරන ලද්දේ නුඹලාට හිත පිනිස පවති සැප පිනිස පවති කියලා. මෙන්න මේ කාරණේ නිසායි මේ යතහභූත ඥාන දර්ශනයක් ඇති කරගන්නට අවශ්‍ය කරන්නේ. ඉතින් මේ කලාතුරකින් ලෝකේ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ වගේම සත්ත්වින්ගේ හිතසුව පිණිස දේශනා කරන්නා වූ ධර්මය ලෝකයාට සැපගෙන දෙනවා. අද අපට මෙවැනි බුද්ධෝත්පාද කාලය හමු වෙලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතේ ලැබිලා තියෙනවා. බණ දහමට අපේ සංසාරික හේතුවකින් බොහොම ප්‍රිය භාවයකින් කන යොමු වෙනවා. ඒ නිසා අපි ළඟ මේ ධර්මය තෝරලා විමසලා යෝනිසෝ මානසිකාරයකින් යුක්තව ජීවිතයට එකතුව ජීවිතේ තුලින් දැක ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ ගුණාංග ජීවිතයට එකතු කරගෙන අපි සියලු දෙනාම මේ බුද්ධෝත්පාද කාලේ ලැබුවා වූ ජීවිතය තුලම ඒ යතහභූත ඥාන දර්ශනය ඇති කරගෙන ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් මිදී උතුම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු ආසනා වේවායි අදිෂ්ඨාන කරගනිමු. ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන්ට මේ ධර්ම දානීය කරන ලද්දා වූ මේ සියලු පින්වතුන්ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ පුණ්‍ය ශක්තිය හේතු ආසනා වෙලා තව තවත් ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩෙමින් සිතන පතන යහපත් අදහස් සමෘද්ධ වේවා. දෙවියන් සහිත ලෝකයාට මේ පුණ්‍ය ශක්තිය අයිති වේවා. සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවා. ආකාසට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානි සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි.